වාසනාවන්ත සුවබර සුන්දර දිනයක් මා මිතුරු හිතවත් ඔබ ළමදී සැමටම ඇට්‍රැක්ෂන් ලෝ හෙවත් ආකර්ෂණ නීතිය ආකර්ෂණ නීතිය කියලා දෙයක් ඇත්තටම තියෙනවද? එහෙම දෙයකින් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්ද? හිතන දේ දකින දේ අපි හිතුවොත් අපිට ලබා ගන්න පුළුවන්ද? නැත්නම් ඇට්‍රැක්ෂන් ලෝ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඒක නිකන් හිතලුවක් අහම්බයක් පමණයිද? මෙන්න මේ වගේ අදහස් දැන් අපිට මේ අන්තර්ජාලය හරහා ගමන් කරනකොට ඇට්‍රැක්ෂන් ලෝ සම්බන්ධව දැනගන්න ලැබෙනවා. සමහරු ඉතා ප්‍රබල ලෙස ඇට්‍රැක්ෂන් ලෝ එකක් තියෙනවා, මේක මෙහෙම කරනවා, මේකෙන් මෙහෙම වැඩ කරන්න පුළුවන් කියලා කියනවා. තවත් සමහරු ඉතාමත් ප්‍රබල ලෙස ඇට්‍රැක්ෂන් ලෝ කියලා දෙයක් නැහැ, ඒක බොරු, එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ, ඒක වෙන්න බෑ, මට මෙහෙමයි වුනේ, නමුත් මෙහෙමයි වුනේ කියලා ප්‍රබල ලෙස කියන අයත් ඉන්නවා. අපි මේවා විවර්ස්ලා බලමු අන්තර්ජාලයේ. ඇත්තටම ඇට්‍රැක්ෂන් ලෝ කියන දේ පිළිපදින සංඛ්‍යාව හෝ ඒ සොයා බලා යන සංඛ්‍යාවත් ලක්ෂ ගණන් මිලියන ගණන්. ඇට්‍රැක්ෂන් ලෝ කියන සංකල්පය බොරුයි කියලා ඒ පසුපස හඹා යමින් මෙය බොරු කියන්න කියලා විරදරන සංඛ්‍යාවත් ලක්ෂ ගණනක්. මේ අනුව බැලුවම ජනතාව එක්ක අතරමං වෙලා නැත්තම් දෙකට බෙදිලා. හේතුව ජනතාවට හිතා ගන්න බෑ මේක ඇත්තද බොරුද, මෙහෙම දෙයක් තියෙනවද නැද්ද? හේතුව ඔවුන් ඉස්සෙල්ලා හොයලා බලනවා මේ ඇට්‍රැක්ෂන් ලෝ කියන්නේ මොකද්ද? වැඩසටහනක් බැලුවා, වීඩියෝ එකක් බැලුවා, දැන් මම මෙහෙම හිතා ගන්නවා, දැන් මට මේ දේ ලැබෙන්න ඕන කියලා දැන් ඔන්න හිතාගෙන ඉන්නවා. සිද්ධ වෙන්නේ හරියට නිකන් ජනප්‍රිය ප්‍රියතම රූපවාහිනී වැඩසටහනක් යනකොට විදුලිය යන හිටියම ඇට්‍රැක්ෂන් ලෝ මගින් විදුලිය ගෙන්න ගන්න හිතුවා වගේ. හිතුව ගම විදුලිය එන්න බෑනේ, කොහේ හරි වයර් එකක් කඩන් වැටිලා නැත්තම් ප්‍රධාන විදුලි ජනනය කරන යන්ත්‍රයක කඩාවැටීම සිද්ධ වෙලා නම් ඔබ හිතුව කියලා විනාඩියක් විදුලිය ලැබෙන්නේ නැහැ නේ. ඉතින් ඊට පස්සේ හිතනවා ඇට්‍රැක්ෂන් ලෝ කියන්නේ බොරුවක් කියලා. ඔන්න ඔය වගේ මේ තමන්ගේ සුළු කරුණු වලට මේක භාවිතා කරලා ඒක උනේ නැති නිසා බොරුවක් කියලා හිතනවා. විශේෂයෙන් ආදර සම්බන්ධතාවවලදී නැත්තම් විභාගවලදී කම්මැලිකමට පාඩම් කරන්න තෝ ඇට්‍රැක්ෂන් ලෝ වලින් විභාග සමත් කරන්න. නිවැරදි විදියට ආදරය කළපගෙන සතුටින් ඉන්නේ නැතුව නැත්තම් වැරදි කරන කෙනෙක් ඒ වැරදි නොකරයි කියලා හිතේම වාගෙන ඉඳලා ඒ වැරදි කරනව දැක්කම ආදර සම්බන්ධතාවයක් බිඳුනම තමන්ගේ නොසලකිලි නිසා සිදුවුණු සිදුවීමක් මත ඒ ඇට්‍රැක්ෂන් ලෝ මත වරද පටවන්න පුළුවන්. එහෙනම් ඇත්තටම මේ ඇට්‍රැක්ෂන් ලෝ කියන දේ ආකර්ෂණ නීතිය හරියටම 100%ක්ම හරියටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා මේ වැඩසටහන එහාට මෙහාට පදින්නේ නැතුව එක දිගට හොඳට සාවධානව අහන්න. මේ වැඩසටහන කියවෙන හැම වචනයක්ම වැදගත්. මූලික කරුණු 12ක් පමණ මා විග්‍රහ කරන්න යනවා. මේ සියල්ල මත තමයි ඇට්‍රැක්ෂන් ලෝ කියන නීතිය ක්‍රියාත්මක වන්නේ. අපි දන්නවනේ මොන නීතියත් අපිට වෙනස් කරන්න බෑ, හදන්න බෑ. ඒ ස්වාභාවික නීති කියලා. උසාවි නීතිත් එහෙමයිනේ. ඒ නීතිය ඔබට ඕන කියලා වෙනස් කරන්න බෑ. ඔබ නීතිඥයෙක් වුණත් ඒ නීතිඥයට ඕන විදියටවත් නඩුකර හාමුදුරන්ට උමනා විදියටවත් නීතියක් වෙනස් කරන්න බෑ. ඉතින් මේ විශ්ව නීතිය ඊටත් වඩා ගැඹුරට ගියපු නීතියක්. ඒ විශ්ව නීතියෙන් තමයි මේ භෞතික නීති හදන්නෙත්. ඉතින් ඒ වගේ ප්‍රධාන නීතියක් අපිට ඕන විදියට වෙනස් කරන්න බෑ. ඒ තියෙන සංකල්ප අපි තේරුම් අරගෙන ඒ අනුව අපි කොට ගැහුණත්, ඒ අනුව අපි වෙනස් වුණත්, ඒ අනුව අපි ක්‍රියාත්මක කළොත් අන්න ඒ බලාපොරොත්තු වෙන නිවැරදි ක්‍රමයට අපි වැටුණොත් ඇට්‍රැක්ෂන් ලෝ කියන නීතිය ඔබ වෙනුවෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මකයි.
මේ සමාජයේ බොහෝ දෙනෙක් ඇට්‍රැක්ෂන් ලෝ කියලා එකක් දන්නේ නැහැ. නමුත් මා මේ කියන නීති ටික ඔවුන් අහම්බෙන් හෝ තමන්ගේ ලැබීම නිසා ඔවුන් ක්‍රියාත්මක කළා. ඕනම දිනු වෙච්ච පුද්ගලයෙක් සතුටින් සිටින පුද්ගලයෙක් ඔබ අනුගමනය කරලා බලන්න, ෆලෝ කරලා බලන්න. මෙන්න මේ ක්‍රම ටික දැන් මේ ඉදිරියේදී මා කියන්න බලාපොරොත්තු වෙන අදහස් සමුදායට ඔවුන් ස්වයංක්‍රීයවම එළඹිලා තියෙනවා. නැත්නම් ඔවුන් නොදැනුවත්වම මේ අභ්‍යාසවල නිරත වෙලා තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ඇට්‍රැක්ෂන් ලෝ කියන නීතිය ස්වාභාවිකවම ක්‍රියාත්මක වෙලා ඔවුන් බලාපොරොත්තු වෙන දේවල් ලැබිලා. නැතුව මේ ඇට්‍රැක්ෂන් ලෝ කියන නීතිය දන්න අයට පමණයි මේක හරියන්නේ කියලා එහෙම දෙයක් නැහැ. මොකද පාරේ අර අපි නීති ගැන කතා කරද්දී රටේ තියෙන නීති ගත්තත් මේ රටේ තියෙන නීති දැනගෙන නෙමෙයි අපි පාරේ යන්නේ. අපි නොදැනුවත්වම ඒ නීති රකින්නකොට අපි ඉබේම රැකිලානේ. සමාජ ජීවත් වෙනකොට පාරේ ගමන් කරනකොට අපි නීති දන්නේ නැතුව අපි නීති කඩන්න නැතුව ඉන්නවනම් අපි සුරකිලා. නීති දැනගෙන උනත් නීති කඩනවා නම් හෝ නීති දන්නේ නැතුව හෝ නීති කඩනවා නම් අර කියන වැරද්දට අහු වෙලා. ඒක නීති දැනගෙන හිටියත් එකයි නැතත් එකයි නීති කැඩෙනවා නම් ඒ වගේම නීති රැකෙනවා නම් ඒ නීතිය දැනගෙන හිටියත් එකයි නැතත් එකයි. නීතිය රැකෙනවා නම් ඔබ සුරක්ෂිතයි. ඉතින් මේ ඇට්‍රැක්ෂන් ලෝ කියන මේ විශ්ව නීතිය ආකර්ෂණ නීතියත් ඔබ දැනගෙන හිටියත් නොදැන හිටියත් මෙන්න මේ ඊළඟට අපි කතා කරන අභ්‍යාස ස්වයංක්‍රීයව ප්‍රගුණ වුණ අය මේ ඇට්‍රැක්ෂන් ලෝ නීතියෙන් විශ්ව නීතියෙන් උප්පත්තියම ප්‍රයෝජන අරගෙන මේ ඇත්තටම අංක දාලා 1 2 3 4 5 කියලා කියන්නත් බෑ. එහෙම වුණොත් සමහරලාට අතහැරෙන්නත් පුළුවන්. නමුත් ඔබගේ පහසුව සඳහා මතක තබා ගැනීම පහසුව සඳහා මා යම්කිසි කොටසක් ඔබට විස්තර කරන්නම් අද මේ වැඩසටහනේ. ඉතින් මේ වැඩසටහන අවසන් වෙනකොට ඔබට යම්කිසි රූපයක් ලැබෙනවා ඇට්‍රැක්ෂන් ලෝ නැත්නම් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවීම සඳහා අපි මොන වගේ ක්‍රමද පිළිපැදිය යුත්තේ කියලා. අන්න ඒ රාමුව ඔබට වටහා ගැනීම සඳහා පමණයි මේ දේශනය. මේ කියන කරුණ වලට අමතර කරුණු තව තියෙන්න පුළුවන්. තව බොහෝ තියෙන්න පුළුවන්. නමුත් මේ කියන කරුණ සමුදාය ඔබ අහනකොට ඔබේ හිතට වැටෙන චිත්‍රයක්. අන්නේ චිත්‍රය අනුව ගන්න එහෙනම් ඇට්‍රැක්ෂන් ලෝ ක්‍රියාත්මක වීම සඳහා මේ චිත්‍රය අනිවාර්යයෙන්ම ඔබේ සිතේ පිළිගන්න ඕන. ඔබේ සිත පිළිපදින්න ඕන. පළවෙනි එක විදිහට ගමු self respect. ඔබ ගැන අභිමානයක් තිබිය යුතුයි. ආත්ම තෘප්තියක් තිබිය යුතුයි. ඔබට ගරු කළ යුතුයි. විශ්ව නීතිය ක්‍රියාත්මක වන්න නම් තමන්ට ගරු කරන තමන්ව අගය කරන පුද්ගලයෙක් විය යුතුමයි. දෙකේ කොලට නැමිලා එක එක්කෙනාට කියන ඕන විදිහට යටහත් පහත් සියල්ල කරලා කොන්ද පණ නැති පෙන්දෙක් කියලා කියන්නේ. කොන්ද පණ නැති පෙන්දොන්ට මේ විශ්වය උදව් කරන්නේ නැහැ, වැඩක් නැහැනේ. මොකද ඔවුන්ගෙන් මේ සමාජයේ ලැබෙන දෙයක් නැහැ. අනිත් අය ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නවා විතරයිනේ. අන්න self respect පළවෙනි එක. ටිකක් මේක හදාගන්න හැටි විස්තර කරන්න. ඔබ උදේ කන්නඩි ගාවට යනවනේ මූණ බලන්න අවදි වුණාම මූණ පොඩ්ඩක් හොදගෙන. ගියාම හිතන්න ඔබ දකින්නේ ඒ කන්නඩියේ මීයක් වෙන්න පුළුවන්. පූසෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට කන්නඩියෙන් පේන්නේ කවුද? ඔබ දකින්නේ ඒ කන්නඩිය තුළින් මේ ලෝකයේ අභීතම සත්‍යයක් විදිහට ගන්න සිංහයනේ. එහෙනම් ඔබ දකින්න සිංහෙක්ව. කිසි දෙයකට බය නැති. කිසිම ක්‍රියාකාරකමකට දැනුවත් හෝ නොදැනුවත්ව සිදුවන කිසිම දෙයක් නොසල්වි බාර ගන්න දැඩි අධිෂ්ඨානශීලී ශක්තියක් තිබෙන විශිෂ්ට පුද්ගලයෙක් ඔබේ කණ්ණාඩිය ඇතුලින් ඔබ දකින්නේ උදේ අවදි වුණාම. ඒ උදේ අවදි වුණාම ඒ ඔබ දකින චිත්‍රය මේ දවසේ
නින්දට යනකම්ම ඔබ ගැනම තිබිය යුතුයි. self respect. දවසේ යම් අවස්ථාවල විශ්වත් පරීක්ෂා කරලා බලනවා ඔබේ හිතේ තිබෙන ඒ හැඟීම, ඒ ශක්තිය කඩන්න යම් සිදුවීම් මාලාවල් අපට සිද්ධ වෙනවා. අපේම ආත්ම ශක්තිය කඩලා දාන. සමහර ලාවට ඔබ ස්වයංක්‍රීයවම නැත්තම් ඉබේම අන් අයගේ බහට නතු වෙලා ඔවුන්ට ඕන දේවල් කරන්න පෙළඹෙනවා අනුන් සතුට කිරීම හෝ තමන්ගේ පැවැත්ම උදෙසා. ඒ තැන්වලදී ඔබ හොද්දට හිතලා බලන්න මේ මම කරන දේ හරිද? මගේ තීරණය හරිද? මම වෙලාද මේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මම අනුන් වෙලාද මේ ක්‍රියාත්මක වෙන්නේ? ආත්මාභිමානය තියාගෙනද මම මේ වැඩ කටයුතු කරන්නේ? මේ ආත්මාභිමානයේදී වැදගත් අන් අයට අපහාස නොකිරීම, අන් අය පහත දැරීම. ආත්මාභිමානය තමන් ගැන තියෙන self respect කියලා කියන්නේ අනිත් අයත් සුරක්ෂිත කරමින් තමන් රකිනවා කියන එක. ඔබ ළඟ සිටින අය තලා පෙරලා ඒ අය පහත් විදිහට සලකලා මුදලෙන් හෝ ජන්මෙන් හෝ කුලෙන් හෝ වෙනත් ක්‍රියාකාරකම් වලින් අනිත් අය පහතට දාලා මම තමයි උසස් කියලා හිතන එක නෙවෙයි self respect කියන්නේ. එහෙම අනිත් අය පහරට දානකොටම ඔබ පහළට වැටලා ඉවරයි. මතක තබා ගන්න ඇඟිලි පහෙන් එක ඇඟිල්ලක් තව කෙනෙකුට දික් කරනකොට අනිත් ඇඟිලි ටික හැරලා තියෙන Taman දිහාට නිසා තව කෙනෙකුට චෝදනා කරලා අනිත් අය පහතට දාලා ඔබ නිසා තමයි මට මෙහෙමුනේ කියලා කියන මට්ටමින් ඉන්නව නම් ඒක self respect නෙමෙයි. ඒ මට්ටමට යනවා නම් ඔබට attraction ලව වැඩ කරන්නේ නැහැ නේ. ඒ නිසා අන් අයට ගරු කරන ගමන් තමන්ට තමන් ගරු කරන්න. අන් අයට ගරු කිරීමම තමයි තමට ලැබෙන ගරු කිරීම. ඒත් අන් අයට ගරු කරා කියලා ඔවුන්ගේ වහලෙක් හෝ යටහත් පහත් සේවකෙක් කියන වචනේ පැත්තක දාමු. නිවටෙක් වෙන්න එපා. ඔය දේශපාලනයේදී අපි දකිනවනේ බොහෝ නිවටේ. මම හොඳට අත්දැකීමෙන් දන්නවා. තමන්ගේ සේවකයන් ජනතාව ඉස්සරහා අලි පොරක් ලොකු පොරක් වෙලා ඉන්න දේශපාලන නායකයෝ මම කියන්නේ ඉහළම දේශපාලන නායකයෝ තමන්ගේ නායකයා ගාවට ගියාම නිවටෙක් වෙනවා. පක්ෂ නායකයා රටේ ජනාධිපති අගමැති වෙන්න පුළුවන්. ඒ තමන්ගේ නායකයාට අතට ගියාම නිවටෙක් වෙලා වැඩ කරන දේශපාලනය අපි දැකලා තියෙනවා. නමුත් ගමේ රටේ ගෙදරට වීරයා, චණ්ඩියා. නමුත් ඔහුට self respect නැහැ. මම මේ කතාව පවසන්නේ මගේ අත්දැකීමෙන් මේ දේ මම ඉතාම හොඳින් ක්‍රියාත්මක කළා. මොකද මීට කලින් තනතුරු දරද්දී කලින් හිටපු ජනාධිපතිතුමත් සමග එක මේසේ සාකච්ඡාවකදී ඒ ජනාධිපතිතුමත් සමග පවා මා එකට එක කියලා පොඩි දෙපසක් ගිහිල්ලා ඒත් මම යටත් නොවුණු නිසා රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ 7ට ප්‍රවෘත්තියක් යනවා මට විරුද්ධව මා සේවයෙන් පහ කරා කියලා ජනාධිපතිතුමා විසින්. නමුත් මම පහ කළා නෑ. ඔහුට තරහ ගියපු තරමට ජනාධිපතිතුමා කවුද කියලා ඔබ දන්නවනේ මේ වගේ වැඩ කරපු. මම ඔහුට අපහාස කරන්නේ නැහැ. රටේ ජනාධිපතිතුමාට අපහාස කරන්න හොඳ නැති නිසා මම මේ කියන්නේ මා මේ ඔබට ප්‍රකාශ කරන සත්‍යය මා අත්දැකීමෙන්ම කරපු දෙයක් කියලා පෙන්වන්න විතරයි. ඒ නිසා ඔබ ඉන්නේ කොතනද යන්නේ කොතනද ඔබේ සිතුවිලි මාලාවක් ඔබේ තීරණ මාලාවක් ඔබේ තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ තීරණ ඔබ ඉන්න තැන අනුව පුද්ගලයා අනුව යන තැන අනුව වෙනස් කරන්න බෑ. ආත්ම ශක්තිය සහ දුරපෙනෙන ඥානය තමන් යන්නේ කොයිබටද? තව අවුරුදු 5කින් 10කින් 20කින් 30කින් තමන් ජීවත් වෙනවා කියලා හිතලා මේ සියලු තීරණ ගන්න. මරණ එක මේ සබදාමේ දෙයක් නේ. අපි දන්නේ නැහැනේ අද දෙහෙටද තව අවුරුදු 100කින්ද මැරෙන්නේ කියලා. ඒ ගැන හිතන්න එපා. අපි හිටියොත් ඉන්නවා කියලා හිතාගෙන තීරණ ගන්න. මැරුණොත් කරන්න දෙයක් නැහැනේ. ඒ දුර දකින්න ඥානයත් සමග තමන්ට තියෙන අභිමානය මහාන් තත්ත්වෙ නෙමෙයි අභිමානය ආකර්ෂණ නීති ක්‍රියාත්මක කරන්න බලපානවා
අංක 1ටම. අභිමානය. නැවතත් මා කියනවා මේ කියන්නේ අර පුහු ආටෝපේ ආඩම්බරකම නෙමෙයි. තමාට තමා ගරු කිරීම. අන් අයටත් ගරු කිරීමෙන්ම තමයි මේ තමන්ට මේ ගරු කිරීම ලැබෙන්නේ. දැන් මේ දේශනේ මා පවත්වන්නේ මූලික කරගත්ත කරුණ තමයි ඇට්‍රැක්ෂන් ලෝ යන කුමක්ද, මෙහෙම දෙයක් තියෙනවද, මේ ලස්සන වීඩියෝ දැක්කම යාන වාහන කාර් එකක් දිහා බලාගෙන හිටියම, ෆොටෝ එකක් දිහා බලාගෙන හිටියම, ලස්සන ගෙයක් දිහා බලාගෙන හිටියම මට ඒක ලැබෙනවද? තවමත් මගෙන් සමහරු මේ ප්‍රශ්න අහනවා. ළඟදිත් මගෙන් හිතවතෙක් මේ ප්‍රශ්නේ අහුවා. ඇත්තටම මේ වීඩියෝ බලලා මේ රූප බලලා ඒවා අපි එකතු කරගත්ත කියලා, නැවත නැවත ඒවට සවන් දුන්න කියලා අපිට එහෙම ලැබෙනවද? මේක ඇත්තද කියලා. ඒ වෙලාවේ මම පිළිතුරු දෙන්න ගියපු නැති නිසා ඔහු මාත් එක්ක තරහත් වෙලා, මොකද හේතුව දිග පිළිතුරක්. මේ පිළිතුර තමයි මේ දෙන්නේ. ඔහු වෙනුවෙන් නෙමෙයි, රට වෙනුවෙන්, සියලු දෙනා වෙනුවෙන්. මොකද එක්කෙනෙකුට තියෙන ගැටලුව තව ලක්ෂ ගණනකට තියෙන ගැටලුවක් නේ. ඒ නිසා මම හිතුවා මේ පිළිතුර ලොවටම ඇහෙන්න දෙන්න ඕන කියලා. ඇට්‍රැක්ෂන් ලෝ වැඩ කරන්නේ කොහොමද? අපේ මාතෘකාව. අංක 2. මේ 1 2 3 4 5 6 කියලා මම කිව්වට මේවා පිළිවෙලක් නැහැ. ඒක නිසා තරහ වෙන්න එපා. මේ ඔබගේ පහසුවත් මගේ පහසුවත් සඳහා අංක පිළිවෙලක් මා භාවිතා කරනවා. නමුත් මේ සියල්ල එක සමානයි. අපි දෙවෙනි එක විදිහට දකිමු කර්මය. එකක් මේ වැඩසටහන බහනවනේ. දැන් ඔබ අහගෙනනේ ඉන්නේ. මේ වැඩසටහන අහන ඔබට අනිවාර්යයෙන්ම ඇට්‍රැක්ෂන් ලෝ ක්‍රියාත්මකයි. ඒ ඇට්‍රැක්ෂන් ලෝ යම් අවුරකින් 0.0 සිට 100 දක්වා වූ පරාසය තුල නම් අපි මේ ඇට්‍රැක්ෂන් ලෝ කියන ආකර්ෂණ නීතිය ගැන කතා කරන්නේ ඔබට මේ 0.0 සිට 100 දක්වා වූ රාමුව තුලට පැමිණෙන්න හැකි වෙලා තියෙනවා. ඒ නිසායි ඔබට මේ වැඩසටහන ඇහෙන්නේ. මේකත් ඇට්‍රැක්ෂන් ලෝ නීතියෙම කොටසක් ඔබට ක්‍රියාත්මක වෙන. ඔබට හරියටම හරියක ඔබේ කනට ඇහෙන්න සලස්සලා ඔබේ හිතට නිවැරදි තොරතුරු ගලා ඉන්න සලස්සලා ඔබේ වැරදි තියෙනනම් ඒ වැරදි හදාගෙන, මොකද දැන් ඔබ වැරදි හදා ගන්න තැනට ඇවිල්ලා, දැන් නියම තැනට ඔබ ඇවිල්ලා ඉන්න නිසා මේ වැඩසටහන අහන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඊතුරු වැරදි ටිකත් හදලා ඔබ හිතන දේවල් ඔබට දෙන්න තමයි දැන් මේ විශ්වය සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ චුට්ටක් පසුපසින් ඉන්නේ. ඒ චුට්ට හදාගන්න තමයි මේ වැඩසටහන ඔබට ඇහෙන්නේ. ඒ කර්මය කියන දේ තුලින් ඔබ ඇට්‍රැක්ෂන් ලෝ ලබලා තියෙන නිසා. ඒ වගේම අපි කර්මෙන් ලබලා තියෙන්න ඕන බොහෝ දේවල් නැති වුණොත් අපිට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. මම ඒ නිසා නිතර කියනවා මේ ඇට්‍රැක්ෂන් ලෝ භාවිතා කරලා භෞතික දේවල්ම ලබා ගන්න, මානසික දේවල්ම ලබා ගන්න, සතුටම ලබා ගන්න. නමුත් පුද්ගලයෝ නම් ලබා ගන්න ඇට්‍රැක්ෂන් ලෝ භාවිතා කරන්න එපා පුද්ගලයාගේ නම කියලා. ඔබ හොඳ ආදරයක් ඉල්ලන්න, ඔබ හොඳ සතුටක් ඉල්ලන්න. නමුත් පුද්ගලයෙක් නම් කළා මෙන්න මේ අහවලාම තමයි මට ඕන කියලා ඇට්‍රැක්ෂන් ලෝ නීතිය භාවිතා කරන්න යන්න එපා. මොකද මේ පුද්ගලයාත් එක්ක ඔබ මීට පෙර භව ගණනාවක කර්ම බලපෑම් කරගෙන තිබෙනවනේ. ඒක නිසා අපි දකින්න ඕනම කෙනෙක්, හමු වෙන ඕනම කෙනෙක්, ඔබත් මාත් ඇතුළු මේ සියලු දෙනා අතර අතීත කර්ම බලපෑම් තියෙනවා. මේ අහන ඔබ මගේ මව වෙලා ඉපදලා තිබෙනවා, මම ඔබේ මව වෙලා ඉපදලා තියෙනවා. බුදුන් වහන්සේ එහෙම කියලා තියෙනවනේ. මේ ලෝක දෙන්නෙක්, සත්තු දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් අනික් කෙනාගේ මව වෙලා එක ආත්මයක් හරි ඉපදලා තිබෙනවා. ඒ තරම් භව සංඛ්‍යාවක් අපි ජීවත් වෙලා තිබෙනවා. ඔබ කන චිකනුත් එහෙම තමයි. ඉතින් ඔබ කුකුලෙක් ගෙනල්ලා කෑවත් ඒ කුකුලත් කලින් ආත්මික තමන්ගේ මව පියා වෙලා ඉපදිලා හිටපු කෙනෙක් තමයි. එච්චර භව සංඛ්‍යාවක අපි හිටපු නිසා
එච්චර කර්ම බලපෑම් රැස් කරගත්තු නිසා අපිට පුද්ගලයන් ඇට්‍රැක්ෂන් ලෝ වලින් අරගත්තට අපිට ඕන විදියට සියල්ල සිද්ධ වෙන්නේ අර කර්මයේ ඉස්මතු වෙන නිසා. ඒ නිසා මම කැමතියි ඔබ ඇට්‍රැක්ෂන් ලෝ භාවිතා කරලා භෞතිකමය හා ඔබගේ දියුණුව සම්බන්ධ මානසික දු වෙන්න පුළුවන් දැනුම සතුට කියන දෙයට එක පුද්ගලයෙක් මත රඳා පවත්වන්න බෑනේ. මීට කලින් වැඩසටහන් වලදී මම මේක කියලා දීලා තියෙනවානේ. පුද්ගලයෙක් මත රඳා පැවතුනොත් ඔබේ සතුට ඒ පුද්ගලයා යම් කිසි දවසක ඔබට අහිමි වෙනොත් මිය ගියොත් ඒකට ඔබත් එදායින් පස්සේ ජීවත් වෙන්න විදියක් නැහැනේ. මරණය කියන දේ පිළිවෙලකට ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා පුද්ගලයන් මත සතුට රඳවන්න නැතුව අපිට සතුට රඳවන්න පුළුවන් බොහෝ දේවල් තිබෙනවා. මේ වැඩසටහන් මාලාව මුලින්දලා ඇහුවනම් ඒ මොනවද කියලා ඔබටම දැන් හොඳට තේරලා තියෙන්නේ. ඒ නිසා ඔබ ලබලා තිබුණත් පමණයි ඇට්‍රැක්ෂන් ලෝ වලින් ඒක ඔබට ගන්න පුළුවන්. ඉතින් ඔබට හොඳටම විශ්වාස නම් ඔබ කාටවත් කියන්න ඕනේ මට මේක පුළුවන්ද බැරිද? තමන්ගේ හදවත සැකයක් නැතුව විශ්වාස කරනවා නම් යම් කිසි දෙයක් ඒ දේ ඔබ ලබලා තියෙන්නේ. එහෙනම් ඇට්‍රැක්ෂන් ලෝ ඔබට ක්‍රියාත්මකයි සිදුවීම සඳහා. මම කලින් කිව්ව මට මතකයි ඔබට ඇමරිකාවේ ජනාධිපතිතුමා ඇමරිකාවේ නැත්තම් එංගලන්තයේ අගමැතිතුමා හෝ ඔබට වෙන්න පුළුවන් ඔබ හිතුවොත්. ඔබ ලබලා තිබෙනවා නම් සැක නැතුව හිතෙනවා නම් දැන් මම මෙහෙම කිව්වම මට hina වෙයි සමහරු. ඒක hina වෙන කලින් මේ කැලලත් ආගන්න. එහෙම හිතෙනවා නම් ඔබට ඇමරිකාවේ ජනාධිපති හෝ එංගලන්තයේ අගමැති හෝ වෙන්න හිතෙනවා නම් ඒක සැකයක් නැතුව ඔබට දැනෙන්න ඕන. චූටි හරි සැකයක් යටට එනවා නම් එල්ලෙනවා නම් සැකයක් මට ඒක නම් ෂුවර් නෑ එංගලන්තයේ අගමැති වෙන්න ටිකක් අමාරුයිනේ කියලා හැඟීමක් හිතට එනව නේද? අන්න ඒ කියන්නේ ඔබ ලබල නෑ. මම කියන්නේ සැකයක් නැති විශ්වාසනීයත්වයක් සමගම ඔබට දැනෙන හැඟීම යම් කිසි දෙයක් වෙනුවෙන් 100% ප්‍රත්‍යක්ෂ නම් ඔබ ඒ දේ ලබලා තිබෙන්නේ කර්මයෙන්. ඒ නිසා බය නැතුව ඒ සඳහා යන්න. ඒ දෙවෙනි නීතිය. මේ ඇට්‍රැක්ෂන් ලෝ නැත්නම් ආකර්ෂණ නීතිය අපට හරියටම ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියලා ඔබේ ගැටලුවට පිළිතුරු තමයි මේ ගෙනෙන්නේ. අපි තුන්වෙනියට ගමු. පළවෙනි එකටත් මේක එන්න ඕන දෙයක්. ඒ තමයි gratitude. කෘතඥතාවය, කළගුණ සැලකීම. අම්මෝ මේක නම් නැතුව ඇට්‍රැක්ෂන් ලෝ එකක් ගැන හිතන්නවත් එපා. මේ අන්තර්ජාලයේ තිබෙන ඇට්‍රැක්ෂන් ලෝ ගැන වැඩසටහන් මා හරියමින් ඇහිලා තියෙනවා. සමහරව අහනවා, මට අහන්න සලස්සලක් තියෙනවා. ඒ වෙයිදි මට ඇහුණු ප්‍රධානම දේ තමයි ඔවුන්ගෙන් ගිලිහිච්ච තැන gratitude කියන එක. ඒ කියන්නේ කෘතඥතාවය. අනේ වැඩසටහන් අහන අය පව්. හැබැයි වැඩසටහන් දේශන කරන අය නම් හරිම දක්ෂයි. ඒ දක්ෂතාවය මගින් හොඳට හම්බ කරනවත් ඇති. මොකද මටවත් වඩා දක්ෂයි. සමහර ජනමාධ්‍ය වල නැත්නම් මේ ජාතික රූපවාහිනී channel වල පවා වැඩසටහන් ලැබෙන තරම් වුන් දක්ෂයි. නමුත් කියන්නේ පොතපතින් පාඩම් කරගත්තු කරුණු ඇත්ත වගේ. ඒකයි දුක. ඒ කියන්නේ ඇත්ත නෙමෙයි. දේශනාත්මක බව තමයි ඔවුන්ගේ හැකියාව. මේ කාටවත් අපහාස කරනව නෙවෙයි මම මේ කියන්නේ. වරද වටහා ගන්න එපා. ඇත්තටම ඔවුන් තව ඉගෙන ගන්න ඕන. ඇට්‍රැක්ෂන් ලෝ එක තමන්ට භාවිතා කරලා බලන්න ඕන තමන්ට වරදින තැන්. ඒ තැන් හරියට අවබෝධ කරගත්තා නම් මම හිතන්නේ ඒ වගේ බොරු ඇත්ත වගේ කියවෙයි කියලා. අසන ජනතාව පව්. හැබැයි එකක් ඔවුන් විශ්වාස කරනවා ඔවුන් කියන දේ. ඔවුන් හිතන් ඉන්නේ ඔවුන් ඇත්ත කියනවා කියලා. අන්න එතනයි වැරද්ද මම මේ කියන්නේ. නමුත් ඒක නෙවෙයි ඇත්ත. ඔවුන්ගේ පෙරපිනකට යම් කිසි දෙයක් ලැබිලා ඇති. ඒක ඇට්‍රැක්ෂන් ලෝ නිසා කියලා කියන්න බෑ. මොකද ඒක ඇට්‍රැක්ෂන් ලෝ නම් අනිත් අයටත් ඒක වැඩ කරන්න ඕනනේ. ඒකයි මම මේ කියන්නේ. එහෙනම් මේ කෘතඥතාවය කොහොමද පළ කරන්නේ කියලා මීට කලින් වැඩසටහනකදී මම තව විග්‍රහ කරා. දවසකට 10 බැගින් දවස් 35ක් ඔබ ලිය යුතු කරුණු කෘතඥතාවය පළ කළා. අන්න ඒක දිගටම කරගෙන යන්න. ඒ වැඩසටහන
ආයෙත් අහන්න. ඔබේ හදවතේ යම් කිසි තැනක හෝ ඔබට උදව් කරපු කෙනෙකුට එරෙහිව තරහක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති වුණා නම් අර මහා ගොඩනැගිල්ලක් ඔබ ඇට්‍රැක්ෂන් ලෝ කියලා ගහගෙන හිටියනේ. ඒක ටෝනඩෝ එකකට අහු වුණා වගේ තමයි. ඉවරයි. කඩාගෙනම යනවා. ඒ නිසා මේ කෘතඥතාවය ඉතාමත්ම වැදගත්. එක මොහොතක් හෝ ඔබට සතුටක් සැනසීමක් දීපු ඔබට යම් කිසි දෙයක් මේ පෑනක තුඩක දෙයක් හෝ මම මේ කියන්නේ බඩු පාණ්ඩ ගෙවල් දොරවල් යාන වාහන හෝ ඇඳුම් පැළඳුම් ගැන නෙමෙයි. ඒව කොහොමද ප්‍රබලයි ඊට වඩා සුළු දෙයක් පවා ඔබට දීලා ඕන් කනකොට බිස්කට් එකේ පෙති දෙකෙන් එක පෙත්තක් ගලවලා ඔබට දුන්න කියලා හිතමු. ඒක සුළු දෙයක් වෙන්න පුළුවන්. අන්න එහෙම හරි ඔබට දීපු කෙනෙක් ඉන්නවනම් කෘතඥතාවය ඒ කියන්නේ ස්තුති කියලා කියන මිසක් කිසි වැරද්දක් හොයන්න එපා. වැරද්දක් කියන්නත් එපා පිටතනක. වර්ධි හොය කියනවනම් අනුන්ගේ වැරදි තමන් හරි කියලා හිතාගෙනනේ අනුන්ගේ වැරදි කියන්නේ. අනුන්ගේ වැරදි කියලා කියන්නේ ඔයාට ගැලපෙන්නේ නැති දේවල් වෙන කෙනෙක් කරනකොට ඒක වැරද්දක් විදිහටනේ දකින්නේ. ඉතින් ඒක නොදකින්නකෝ. ඒක නොකියන ඔයාගෙන බලාගන්න. කෘතඥතාවය විතරක් තියාගන්න. උදේ නැගිටින වෙලාවෙ ඉඳලා ඇඳට කොට්ට වලට තෑන්ක්ස් කරලා ඊළඟට ඊට පස්සේ ඉන්නේ බාත්රූම් එකට නම් ඒ බාත්රූම් එක නිසා තමයි ඔබ සනසීම ලබා ගන්න උදේ ෆ්‍රෙෂ් වෙලා ඒ උපකරණ වලට තෑන්ක්ස් කරලා ඊට පස්සේ කන්න යනවා නම් ඒ කැම නිසා තමයි ඔබ ජීවත් වෙන්නේ තෑන්ක්ස් කරලා මේ පරිසරයට තෑන්ක්ස් කරලා ඊළඟට ඔබ සතුටු කරන අයට තෑන්ක්ස් කරලා මුළු දවසම පටන් ගන්න වෙලාවෙ ඉඳලා නිදා ගන්න වෙලාව වෙනකම්ම thank you කියන හැඟීමෙන් ජීවත් වෙන්න. කෘතඥතාත්මක හැඟීමෙන් ජීවත් වෙන්න. ස්තුතිපූර්වක හැඟීමෙන් ජීවත් වෙන්න. අන්නේ කෘතඥතාවයත් සමග හැම වෙලාවෙම අන්නය කෙරෙහි අන් දේවල් කෙරෙහි ඔබගෙන් දක්වන ප්‍රතිචාරය ධනාත්මක වන්න ඕන. අනේ මේ මිනිස්සයා මට එක සැරයක් උදව් කරලා තියෙනව නේද? ඔන්න ඔය යාට හරි ගියාවි. මට මොකෝ? ඒ හැංගීමෙන් ඉන්න. ඇයි වෛරය? ඇයි තරහ? තව කෙනෙකුට පහර දෙන්න හිතෙනව නම් ඔබේ ගාව කෘතඥතාවය නැහැනේ. එහෙම නොත් ඔබට ඇට්‍රැක්ෂන් වල වැඩ කරන්න බෑ. ඒ නිසා ඒ පහර දීමේ සිත, තරහ යෑමේ සිත, වෛරය ඒ සියල්ල ඌමනාවෙන්ම නැති කළා දාන්න පාලනය කරනෝනේ මං කියන්නේ පාලනය කරන්න තෝරන්නේ ඒක නැති කළාම දාන්න. ග්‍රැටිටියුඩ්ම තියාගන්න. ඒ කියන්නේ කෘතඥතාවයම තියාගන්න. කළකුණ සැලකීමම තියාගන්න. මුළු දවසම ස්තුතිපූර්වකව ඉන්න. ඔබ පාරේ යනකොට අර කුණු බක්කේ ගෙනින අපේ අසන්න ජනතාව ඉන්නව නේද? ඉතින් ඕන කුණු ටික ගෙනිච්ච නැත්තම් ඇද්දේ නැත්තම් මේ රටම ගඳ ගහයිනේ. දැක්කම තෑන්ක්ස් කියලා හිතෙන්න ඕන. thank you ඔයාලා නිසානේ අපි අද සුවඳවත් අපේ ගෙවල් වල ඉන්නේ කියලා. නැතුව උන් දැක්කම නහය වහගන්න එක නෙමෙයි. අන්න ඒ වගේ සුළු දෙයක් ගැන පවා හිතන්න. ඔබේ ගෙදරට අහම්බෙන් එන බල්ල පවා එලවන්න එපා. ඔබට පිනක් කරගන්න පුළුවන් ඒ පැත්තක ඉඳලා සතා නිසා. ඌට පැත්තකට කරලා ගෙදරට කරදරයක් නොවන තැනකට ඌ එක්කගෙන ගිහිල්ලා ඌට මොනවා හරි කන්න දෙන්න. ඉතුරු වෙච්ච දෙයක් වීසි කරන්න ඌට. අනේ ඉතින් මේ පැත්තක ඉඳලා ආපු බල්ලා ඔබට දෙවියෙක්නේ. පිනක් කරගන්න අවස්ථාව සැලසුවේ. ඒ නිසා කෘතඥතාවය හැමතිස්සෙම හොයාගෙන යන්න. පේන්නේ නැහැ. හිතන හැටි වෙනස් කරන්න. හැම දෙයකම හොඳක් දකින්න. එලවන්නේ නැතුව. දුෂ්ටකම් කරන්නේ නැතුව. තමන්ගේ දුෂ්ටකම් තේරුම් ගන්න. කලගුණ සැලකිලිමත් වන කෘතඥතාවයේ පිරි ආදරණීය හදවකින් ලෝක දිහා බලනකොට අන්නේ හදවතට පේනවා තමන්ගේ වැරදි. අනුන්ගේ වැරදි නෙමෙයි.
අනුන්ගේ වැරදි ඔබට පේන්නේ 1යි 2යි. ඒ 1 2 තමයි ඔය සමහර ලොකු කර කර අන්තර්ජාලය හැමතැනම කතා කරන්නේ. මොකද ඕන් එක ඒ ගෙදරට වෙලා ජීවත් වුණොත් තමයි ඊටු වැරදි ටික පේන්නේ. ඔබට පේන්නේ නැහැ නේද? හිටියනම් තව වැරදි පේන්නේ. ඒ නිසා දවසේම Taman එක ජීවත් වෙන Tamanගේ වැරදි ටික හොයාගෙන ඒ ටික හදාගන්න ඔබට දිනු වෙන්න ඕන. ඇට්‍රැක්ෂන් ලෝ ක්‍රියාත්මක කරගෙන ජයග්‍රහණය කරන්න ඕන. මේ විදිහට දැන් ඔන්න මම මේ වටසරහනිත් පැහැදිලි කරා ඇට්‍රැක්ෂන් ලෝ කියන්නේ අපට ඇත්තටම ක්‍රියාත්මක කරගන්න පුළුවන් දෙයක්. ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු රාමුවක් තිබෙනවා. ඒ රාමුව තුළ ක්‍රියාත්මක වුණොත් පමණයි අපට ඇට්‍රැක්ෂන් ලෝ ක්‍රියාත්මක වෙන්නේ, ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. තව විස්තර ගොඩක් තියෙනවා. 12ක් විතර කතා කරන්න මම අදහස් කරගන්නවා. මේ අංක දාලා තින්නේ ඔබත් මගෙත් පහසු මිසක් පිළිවෙලකට නෙමෙයි. ඉවර නැහැ. මේ වැඩසටහන මම මෙතනින් නවත්වන්න. මොකද ඔබේ ඩේටාත් එක්ක කාලය වැදගත් නිසා අපි ඊළඟ වැඩසටහනින් 4 වෙනි එකේ ඉඳලා ඊටු ටික ගැන කතා කරමු. ඒ තිබෙන කාලයත් එක්ක. ඒක නිසා මේ ඇට්‍රැක්ෂන් ලෝ භාවිතා කරන්න, මේක පිළිපදින්න, මේක හරියටම කරනවද කියලා දැනගන්න. මේ වැඩසටහන් සියල්ල අහන්න. කොටසක් කැලලක් අල්ලගෙන එතනින් එහාට යන්න එපා. මේ සියල්ල මේ තුල අන්තර්ගතයි. හොඳින් සමන් දෙන්න. විශ්ව නීතිය, ආකර්ෂණ නීතිය හරියටම ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඒතර මේ අන්තර්ජාලයේ ඕ කියලා හෝ නැහැ කියලා හෝ දාන වැඩසටහන් වල තියෙන ගුණාත්මක භාවය සහ සැබෑ තොරතුරුද නැත්නම් බොරුද කියලා ඔබම තේරුම් ගන්න. මේ වටපිටාව ඔබම සකස් කරගන්න. ඒ නිසා ඇත්ත වගේ ඇට්‍රැක්ෂන් ලෝ ගැන කියන බොරුකාරයන්ට අහු වෙන්න එපා. අපරාධ ඔබේ කාලය දෙයටත් ඒ විදිහට වෙන්නේ නැහැ. මේ නීති ටික මේ නීති තුල ක්‍රියාත්මක, මේ පරිසරය තුල ක්‍රියාත්මක ක්‍රමවේදය ඔබ අනුගමනය කරේ නැත්තම්. එහෙනම් අපි දෙවෙනි කොටසෙන් හමු වෙමු.